විද්‍යාගණිත YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගනු ලබනවා. අද අපි බලමු 7 ශ්‍රේණියේ ගණිතය පාඩමක් පිළිබඳව. අපි ගණිතය 7 ශ්‍රේණියේ ගණිතය කොටස් දෙකකින් යුක්තයි. පොත කොටස් දෙකකින් යුක්තයි. මේ පළවෙනි කොටස මේ කොටස් දෙකේම පාඩම් තියෙනවා 29ක්. ඒ 29න් පළවෙනි පොතේ ඔබට අධ්‍යයනය කළ යුතු පාඩම් සංඛ්‍යාව අපිට පේනවා 12ක්. 12 වෙනි ඒකකයේ සිට 29 වෙනි ඒකකයේ දක්වා දෙවෙනි පොතෙන් අපිට අධ්‍යයනය කරන්න හැකියාව ලැබෙනවා. අපි බලමු මේකේ පළවෙනි පාඩම සමමිතිය. පළවෙනි පාඩම සමමිතිය. ඒ යටතේ සමමිතිය සම්මිතියේ අපි ඉගෙන ගන්නවා මේ පාඩම අවසන් වෙනකොට අපිට ද්විපාර්ශ්වික සම්මිතිය සහිත තල රූප හඳුනා ගැනීමට හැකි විය යුතුයි. ඒ වගේම ද්විපාර්ශ්වික සම්මිතිය සහිත රූපයක සමමිතික අක්ෂ ඇඳීමට සහ කොටු කඩදාසි මත කියන කොටු රූල් පොතේ ද්විපාර්ශ්වික සම්මිතිය සහිත තල රූප නිර්මාණය කිරීමට හැකියාව ලැබිය යුතුයි. හරි. අනුමාත්‍රිකාව ද්විපාර්ශ්වික සම්මිතිය. අපි බලමු ද්විපාර්ශ්වික සම්මිතිය කියන්නේ කුමක්ද කියලා. හරි. අපි බලමු මෙවැනි තල රූපයක්. මේකට කියනවා අපි තල රූපයක්. චතුරස්‍රයක්. ශීර්ෂ හතරක් සහිත චතුරස්‍රයක්. ඔබට කිව්වොත් මේ රූපය සමාන කොටස් දෙකකට එකක් මත එකක් වැටෙනසේ නමන්න කියා ඔබ මෙන්න මේ ඇඳලා තියෙන කඩ ඉරි රේඛාව ඔස්සේ මේ විදිහට නමාවි. ඊට අමතරව කොහෙන් හරි නමන්න ගියොත් ඒ වැඩේ කරන්න අමාරුයි නේ. එකක් මත එකක් වැටෙන්නේ නැහැ. එන එකක් මත එකක් වැටෙන්න නමන්න පුළුවන් මේ රේඛාව ඔස්සේ පමණයි. ඊට පස්සේ මෙන්න මේ එකක් මත එකක් වැටෙන එකට අපි ගණිතයේදී පාවිච්චි කරන වචනේ තමයි සමපාත වීම. එහෙනම් අපි කියන භාගයකට අර්ධයක් කියලා. මේ අර්ධය මත මේ අර්ධය පතිත වීමට අපි කියනවා සමපාත වීම. ඔන්න ඔබ ඉගෙන ගත්තා සමපාත වීම යනු කුමක්ද කියලා. අපි බලමු රූප. මෙතන තියෙනවා ශාකයක රූපයක්. මෙතන තියෙනවා සමනලයක රූපයක්. මෙතන තියෙනවා අක්කපාන වැනි පත්‍රයක රූපයක්. එතකොට මේ රූපය අපි බලමු පළවෙනි රූපය එක මත එක වැටෙනසේ නැවීමට කිව්වොත් ඔබ මෙන්න මේ රේඛාව ඔස්සේ මේ පැත්තට සම්පාත කරලා නවන්න පුළුවන්. එතකොට ඒක අපිට කඩ ඉරි රේඛාවකින් මෙහෙම අඳින්න පුළුවන්. සමනලයා මේ විදිහට එකක් මත එක අර්ධයක් මත එක අර්ධයක් සම්පාත වෙන්න නවන්න කිව්වොත් මේ පියාපත මේ පියාපත මතත් මේ පියාපත මේ පියාපත මතත් සම්පාත කරලා අපිට නවන්න පුළුවන්. අක්කපාන පත්‍රය වගේ පත්‍රයක් අපි දන්න මේ ප්‍රධාන නාරටිය ඔස්සේ සමාන කොටස් දෙකකට අපිට නැවිය හැකියි. පරිසරයේ නොයෙකුත් වස්තු අපිට දකින්න පුළුවන් මෙවැනි එක කොටසක් මත සම්පාත වන ආකාරයෙන් නැවිය හැකි තල රූප. දැන් මේක රූපයක් නිසා අපිට පුළුවන් එකක් මත එකක් පතිත කරවන්න සම්පාත කරවන්න. මේ වගේ රූප අපිට පුළුවන් මේ විදිහට සම්පාත කරවන්න. බලන්න ඔබට දීලා තියෙනවා පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි රූප හතරක්. පළවෙනි එක ශාක පත්‍රයක් වැනි ව්‍යුහයක්, දෙවෙනි එක ඍජු කෝණාශ්‍රයක්, තුන්වෙනි එක තරුවක් වැනි තල රූපයක්, හතරවෙනි එක වෘත්තාකාර තල රූපයක්. අපිට කියනවා මේවා එක අර්ධයක් මත එක අර්ධයක් නැමෙනසේ සම්පාත කොට ඒ සම්පාත වෙන නැමුම් රේඛා ඇඳලා පෙන්වන්න කියලා. අපි බලමු. අපි පළවෙනි රූපය ගත්තොත් ශාක පත්‍රයක හැඩති ව්‍යුහය මේ ආකාරයට මේ කඩ ඉර දිගේ සම්පාත වෙන සේ නැවිය හැකියි. වෙන නැවිය හැකි රේඛාවක් නැහැ. එහෙනම් මේ රූපය. අපි ඊට පස්සේ බලමු දෙවෙනි රූපය. මේ ආකාර ඍජු කෝණාශ්‍ර හැඩති රූපයක්. මේකේ අපිට පුළුවන් දික් අක්ෂය ඔස්සේ ඇඳලා තියෙන සම්පාත රේඛාව ඔස්සේ සම්පාත කරන්න.
ඒ වගේම පළල් ලක්ෂය ඔස්සේ රේඛාව මත සම්පාත කරන්න. එකක් මත එකක් හරියටම සම්පාත වෙනවා. ඔබට පැහැදිලි. හොඳයි. අපි ඊගාට බලමු මෙවැනි තල රූපයක් ගත්තොත් අපිට පුළුවන් මේ අතර නැවුවා සම්පාත කරන්න පුළුවන්. 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 එහෙනම් මේකේ අපිට පුළුවන් රේඛා 1 2 3 4යි රේඛා 4ක් ඔස්සේ මේ රූපය සමාන කොටස් දෙකකට සම්පාත කළ හැකියි. හොඳයි. අවසාන වශයෙන් බලමු වෘත්තාකාර හැඩයක්. වෘත්තාකාර තල රූපයක අපි කියනවා මැද ලක්ෂයට වෘත්තයේ කේන්ද්‍රය කියලා. එතකොට කේන්ද්‍රය ඔස්සේ අපිට මේ අතට නමන්න පුළුවන් සම්පාත වෙනවා සමාන කොටස් දෙකකට. මේ අතට නමන්න පුළුවන් සම්පාත වෙනවා. එතකොට මේකේ මම රේඛා ඇඳලා තියෙනවා 1 2 3 4යි. මේ රේඛා හතරට අමතරව ඕනෑම කේන්ද්‍රය හරහා යන රේඛාවකින් නැවුවොත් අපිට පේනවා සම්පාත රේඛාවක් සම්පාත කරන්න පුළුවන්. එතකොට ඒ අක්ෂය අපි මේ අක්ෂ ගොඩාක් තියෙනවා. මේක තව අක්ෂ අඳින්න පුළුවන්. ඕනෑ තරමක් අක්ෂ අපිට අඳින්න පුළුවන් සමාන කොටස් දෙකකට බෙදෙන ඒ වගේම සමපාත වෙන ආකාරයට. ඔබට පැහැදිලි මේකේ එක රේඛාවයි මේකේ රේඛා දෙකයි මේකේ රේඛා 4යි 1 2 3 4යි මේකේ රේඛා ඉතා විශාල සංඛ්‍යාවක් අඳින්න පුළුවන්. කීයක්ද කියලා නිම කරන්න බැරි සංඛ්‍යාවක් තියෙනවා. අපි බලමු ක්‍රියාකාරකම 1. ඒකද කියනවා මෙවැනි හැඩේ රූපයක් ඔබ කපාගත යුතුයි. ඒ රූපය අපි කලින් රූපවල වගේ එක අර්ධයක් අනික් අර්ධයේ මත නැත්නම් එක භාගයක් අනික් භාගයේ මත වැටෙන පරිදි හරියටම රේඛාවකින් නමාගත යුතුයි. එම නමාගත් රේඛාව ඔස්සේ කඩඉරක් ඇඳ ඔබේ අභ්‍යාස පොතේ ඇලවිය යුතුයි. හරි අපි බලමු ක්‍රියාකාරකම. මෙන්න එවැනි හැඩේ රූපයක් කපා ගත්තා. එතකොට එක භාගයක් මත අනික් භාගයේ වැටෙනසේ අපි මේක දෙකට නමනවා. එතකොට ඔබට පේනවා මෙවැනි රේඛා එකයි තියෙන්නේ. එක රේඛාවකින් නැමුවොත් පමණයි මෙයා සමාන භාග දෙකකට බෙදෙන්නේ. එහෙනම් ඊට පස්සේ කියනවා මේ රේඛාව ඔස්සේ කඩඉරක් අඳින්න කියලා. කඩඉරක් ඇඳලා මේක අපි අභ්‍යාස පොතේ අලවනවා. අලවලා මේ රේඛාව විශේෂ රේඛාවක් පුතේ. මේකට කියනවා මේ රූපේ සමමිති අක්ෂයක් කියලා. සමමිති අක්ෂය. මේ රූපේ සමමිති අක්ෂය තමයි මේ තියෙන්නේ. එතකොට අපි කලින් ක්‍රියාකාරකම් වල කරපු සමාන අර්ධ දෙකකට බෙදෙන ආකාරයට නවපු සෑම රූපයකම ඒ හැම රූපයක්ම හැම තල රූපයක්ම අපි කියනවා ද්විපාර්ශ්වික සම්මිතියක් සහිත රූපයක් කියලා. ඒ කියන්නේ යම් රේඛාවකින් රූපය සමාන අර්ධ දෙකකට බෙදිලා එක මත එක සම්පාත කළ හැකි නම් ඒ රූපයට අපි කියනවා ද්විපාර්ශ්වික සම්මිතියක් ඇති තල රූපයක් කියලා. එහෙනම් ඔබට පැහැදිලි මේ රූපයේ සම්මිතික අක්ෂයක් තියෙනවා. ඒ සම්මිතික අක්ෂයෙන් රූපය සමාන කොටස් දෙකකට බෙදෙනවා. එහෙනම් අපිට පැහැදිලි මේක පළවෙනි අර්ධය නම් මේක දෙවෙනි අර්ධය නම් පළවෙනි අර්ධයේ අර්ධ කොටසේ වර්ගඵලයට දෙවෙනි අර්ධ කොටසේ වර්ගඵලය සමානයි. පළවෙනි අර්ධ කොටසේ වර්ගඵලයට දෙවෙනි අර්ධයේ වර්ගඵලය සමානයි. එහෙනම් ද්විපාර්ශ්වික සම්මිතියක් සහිත රූපයක එකක් මත එකක් සම්පාත වන කොටස් දෙකේ වර්ගඵල සමාන විය යුතුයි. ඒ විතරක් නෙමෙයි පුතේ හැඩයෙන් සමාන විය යුතුයි. අපිට වෙනවා අංක 1 කියන අර්ධයේ හැඩයයි අංක 2 කියන කොටසේ හැඩයයි සමපාතයි. එහෙනම් ද්විපාර්ශ්වික සම්මිතියක් සහිත තල රූපයක එක් අර්ධයක හැඩය අනෙක් අර්ධයේ හැඩයටත්
එක් අර්ධයක වර්ගඵලය අනෙක් අර්ධයේ වර්ගඵලයටත් සමාන විය යුතුයි. නමුත් තව දෙයක් තියෙනවා දුවේ පුතේ. බලන්න මේ තියෙන්නේ ඔබට පේනවා ඇති ඍජු කෝණාශ්‍රාකාර කඩදාසි කැබැල්ලක්. ඔන්න මම මේකට පොඩි වැඩක් කරනවා. අපි මේවට කියන මුළු නැත්තම් ශීර්ෂ. ශීර්ෂ හතරක් තියෙනවා. මම ප්‍රතිවිරුද්ධ ශීර්ෂ දෙකක් ඔස්සේ නිර්මාණය කරනවා අඳිනවා කඩ ඉරක්. ඔබට පැහැදිලි ඇති කඩ ඉරක් මෙහෙම අඳිනවා. එතකොට මේක කඩ ඉරක්. මේ කඩ ඉර දෙපස ඔබට පේනවා මේ කොටස ත්‍රිකෝණාකාර කොටසක් මේ කොටසත් ත්‍රිකෝණාකාර කොටසක්. දැන් මේ දෙන්නගේ වර්ගඵලය මොකද වෙලා තියෙන්නේ? මෙයාගේ මේ කොටසේ වර්ගඵලයට මේ කොටසේ වර්ගඵලය සමානයි. එහෙනම් මෙයාගේ හැඩයට මෙයාගේ හැඩය සමානයි වර්ගඵලය සමානයි. හැබැයි පුතේ මේක සම්මිතික අක්ෂයක් නොවේ. එහෙනම් සම්මිතික අක්ෂයක් වෙන්න නම් හැඩයෙන් හා වර්ගඵලයෙන් පමණක් සමාන වෙලා මදි පුතේ. එකක් මත දැන් අපි කලින් යඳපු රූප වගේ මේ කඩේර මතින් මම නවනවා. බලන්න. මේ මුල්ලේ සිට මේ මුල්ල දක්වා කඩේර දිගේ නැවුවා කියලා හිතන්න මේ රූපය. අපි කලිනුත් ඒ වගේ මේ කඩේර මතින් නැවුවානේ. නැවපුවම මේ සම්පාත වුණානේ. මේ බණ්ඩු පුතේ. සම්පාත වෙලාද? නෑ මේ කොටස විතරයි මෙතන තියෙන්නේ. අනිත් පැත්ත අරපුවම මේ කොටස විතරයි මෙතන තියෙන්නේ. එහෙනම් මේක සම්පාත වෙලා නෑ. එහෙනම් සම්පාත වෙලා නැති නිසා මේක සම්මිතික අක්ෂයක් නොවේ. එහෙනම් මේ ඍජු කෝණාශ්‍රාකාර හැඩයක සම්මිතික අක්ෂය තියෙන්නේ දෙකයි පුතේ. එකක් මේ අක්ෂය මේ මන් නවන අක්ෂය අනික මේ අතර නවන අක්ෂය. නමුත් මේ ආකාරයට නැවුවට මේ දෙන්නගේ හැඩයත් සමානයි වර්ගඵලයත් සමානයි. නමුත් එකක් මත එකක් සම්පාත වෙන්නේ නැහැ. එහෙනම් එයා සම්මිතික අක්ෂයක් නොවේ. එහෙනම් සම්මිතික අක්ෂයක් වීමට නම් අපිට පැහැදිලි සම්මිතික රූපයක සම්මිතික අක්ෂයෙන් පළවෙනි කරුණ තමයි සම්මිතික අක්ෂයෙන් දෙපස වර්ගඵලය සමාන විය යුතුයි. අනික තමයි එකින් එක සමපාත විය යුතුයි. අර්ධ දෙක එකින් එක සමපාත විය යුතුයි. කොටස් දෙකයි එහෙනම් වර්ගඵලය සමාන වෙන්න ඕනේ. එකින් එක මත සම්පාත වෙන්න ඕනේ. අවසන් එක තමයි හැඩයෙන් සමාන විය යුතුයි. මේ අවස්ථා තුනම සම්පූර්ණ කරපුවාම තමයි අපි කියන්නේ ඒ රූපයේ සම්මිතික අක්ෂයක් තියෙනවා කියලා. ක්‍රියාකාරකම දෙක විදිහට අපි සම්මිතික අක්ෂ ඇඳීමට හුරු විය යුතුයි. මෙවැනි රූප කිහිපයක් ඔබ ඇඳගත යුතුයි. ඇඳගෙන මේවා කපාගෙන බලන්න ඕනේ අපි කියපු අර කරුණු තුන සම්පූර්ණ වෙනවද කියලා. මේ කරුණු තුන සම්පූර්ණ වෙනවා නම් ඒක සම්මිතික රූපයක්. සම්මිතික අක්ෂ සහිත. හොඳයි. කියනවා මේ රූප පිටපත් කරගෙන ඇඳගෙන මේවා ද්විපාර්ශ්වික සම්මිතික රූප. අපි කියන ද්විපාර්ශ්වික සම්මිතියක් සහිතයි කියලා. ඒ කියන්නේ එක පාර්ශවයක් අනිත් පාර්ශවය මත පතිත වෙනවා නම් සම්පාත වෙනවා නම් අපි රූපයට කියනවා ද්විපාර්ශ්වික සම්මිතික රූපයක්. මේ රූප වලින් ද්විපාර්ශ්වික සම්මිතික රූප මොනවද? ඒ එක් එක් රූපේ ද්විපාර්ශ්වික සම්මිතික අක්ෂ නැත්නම් සම්මිති අක්ෂ කීයක් තියෙනවද කියලා මේ රූපය අක්ෂ ටික ඇඳලා ඔබ පොතේ අලවන්න ඕනේ. අපි බලමු පළවෙනි රූපය. මෙවැනි රූපයක්. මේ රූපේ තියෙන සම්මිතික අක්ෂ එකයි. මෙහෙම පමණයි නවන්න පුළුවන් සමාන අර අපි කියපු අවශ්‍යතා තුන ඉටු වෙන පරිදි. එහෙනම් මේක ඔබ අභ්‍යාස පොතේ ඇලවුවා සම්මිතික අක්ෂ එකයි කියලා ලියනවා. ඊගොට ඔබට දීලා තියෙනවා මෙවැනි රූපයක්. මෙවැනි රූපයක්. මේකේ අපිට පේනවා එක අර්ධයක් මත එක අර්ධයක් මේ ආකාරයෙන් නැමිය හැකි එක සම්මිතික අක්ෂයයි මේ ආකාරයට නැමිය හැකි සම්මිතික අක්ෂ දෙකයි. එහෙනම් මේ රූපය ඇලවුවා
සම්මිතික අක්ෂ දෙකයි කියලා ලියනවා. ඊට පස්සේ අපිට දීලා තියෙනවා මෙවැනි ආකාරයේ රූපයක්. මේකේ අපි දන්නවා මේ ආකාරයට පමණයි නැමිය හැක්කේ. එහෙනම් මේකේ සම්මිති අක්ෂය ඇඳලා කඩිරකින් සම්මිති අක්ෂය එකයි කියලා ලියනවා. ඊගවට අපිට දීලා තියෙනවා මෙවැනි හැඩේ රූපයක්. මේ රූපය අපි උත්සාහ කරලා බලනවා එකක් මත එකක් වැටෙන ආකාරයට නමන්න පුළුවන්ද? මේ බෑ. මේ කොටස පමණයි එන්නේ. මේ අතට නමන්න පුළුවන්ද? බෑ. කොයි අතටවත් මේක නමන්න බෑ. ඒ නිසා මෙය ද්විපාර්ශ්වික සම්මිතියක් සහිත තල රූපයක් නොවේ. සම්මිති අක්ෂ එකක්වත් ඇඳිය නොහැකි. ඊගාට අපිට දීලා තියෙනවා ඍජු කෝණාශ්‍රයක්. ඍජු කෝණාශ්‍රයේ අපි බැලුවොත් සම්මිති අක්ෂ මේ අතට පුළුවන් එක සම්මිති අක්ෂයක් තියෙනවා. ඒක අපි මේ විදිහට ඇඳලා පෙන්නනවා. ඊට පස්සේ මේ අතට නමන්න පුළුවන්. එහෙනම් සම්මිති අක්ෂ දෙකයි මේ අතට ඇඳලා පෙන්නනවා. පොතේ අලවනවා. සම්මිති අක්ෂ දෙකයි කියලා ලියනවා. ඊට පස්සේ අපිට දීලා තියෙනවා මෙවැනි ත්‍රිකෝණාකාර හැඩයක්. මේකේ සම්මිති අක්ෂ එකයි තියෙන්නේ. මේ අතට පමණයි නැවිය හැක්කේ කඩිර රේඛාව දිගේ. මේ විදිහට පොතේ අලවලා සම්මිති අක්ෂ එකයි කියලා ලියනවා. ඊට පස්සේ අපිට දීලා තියෙනවා සමචතුරස්‍රයක්. සමචතුරස්‍රයේ ඍජු කෝණාශ්‍රයේ මේ මුල්ලකින් මුල්ලකට නැවුවම ඒක සම්මිතික අක්ෂයක් නොවුනට සමචතුරස්‍රය බලන්න පුතේ මේ අතට නැවුවම හරි සම්පාතයක් සිද්ධ වෙනවා. එක අර්ධයක් අනික් අර්ධය මත. එහෙනම් මේ එකයි මේ පැත්තට එකයි මේ පැත්තට එකයි මේ පැත්තට එකයි. සම්මිති අක්ෂ හතරක් තියෙනවා සම චතුරස්‍රයේ. අවසාන වශයෙන් දීලා තියෙනවා මෙවැනි රූපයක් Z අකුරක හැඩයක්. ඔබ උත්සාහ දරුවත් මෙය සම්මිති අක්ෂයක් සොයා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ පුතේ. කොහොම නැව්වත් එකක් මත එකක් සම්පාත කරන්න බෑ. නේ? එහෙනම් මේකේ සම්මිති අක්ෂ නැහැ. එහෙනම් අපිට වෙන් කරන්න කිව්ව සම්මිති අක්ෂ තියෙන ඒවායි නැති ඒවායි. නැති ඒවා මේ පැත්තටත් මේ දෙකේ නෑ. මේ ප්‍රමාණයේ රූපවල සම්මිති අක්ෂ එකක් හෝ කිහිපයක් තියෙනවා. එහෙනම් මේ රූප ද්විපාර්ශ්වික සම්මිතියක් තියෙන රූප, මේ රූප ද්විපාර්ශ්වික සම්මිතියක් නැති රූප. ඊගාට අපි බලමු දේ පුතේ එක අභ්‍යාසය. ඔබ වීඩියෝ එක පෝස් කරලා මේ අභ්‍යාසය කරලා ඊට පස්සේ මම කියන උත්තර හරිද කියලා බලන්න. කියනවා මේ ද්විපාර්ශ්වික සම්මිති අක්ෂයක් නිවැරදිව ඇඳ ඇති රූප තෝරා ඒවයි අක්ෂර ලියන්නලු. ඒ රූපය ද්විපාර්ශ්වික සම්මිති අක්ෂය හරි B රූපය හරි සමාන කොටස් දෙකකට බෙදෙනවා. C රූපය හරි ද්විපාර්ශ්වික සම්මිති අක්ෂය. D රූපය වැරදි පුතේ. මේ කඩිරි රේඛාවෙන් නැවුවම මෙයා මත පතිත වෙන්නේ නැහැ. බැලු බැලමට පේනවා වර්ගඵලයක් වෙනස් කියලා. එහෙනම් මෙය ද්විපාර්ශ්වික සම්මිති අක්ෂයක් නොවේ. E රූපයක් නොවේ. ඔබ මෙවැනි රූපයක් කපලා නවලා බැලුවොත් සම්පාත වෙන්නේ. F රූපයත් අපි කිව්වා මේ මුල්ලේ ඉඳලා මේ මුල්ලට යන්නට ද්විපාර්ශ්වික සම්මිතියක් නැහැ. G රූපේ හරියටම හරි මේ ද්විපාර්ශ්වික සම්මිති අක්ෂයක් තමයි. මොකද මේක සමචතුරස්‍රයක් නිසා. H රූපයත් හරි මේ රේඛාව. I රූපය මේ රේඛාව ද්විපාර්ශ්වික සම්මිති අක්ෂයක් නෙවෙයි. සමාන අර්ධ දෙකක් ලැබෙන්නේ. J රූපය හරි ද්විපාර්ශ්වික සම්මිතියක් සහිතයි. K රූපයත් හරි L රූපයත් හරි. මේක තමයි ද්විපාර්ශ්වික සම්මිති අක්ෂය. ඊගට කියනවා ටිෂු කඩදාසියකින් මේ රූප කපාගෙන ඒවයි ද්විපාර්ශ්වික සම්මිති අක්ෂය සියල්ල අඳින්න. මම නිකන් අතින් ඇඳලා පෙන්නන්නම්. මෙයාගේ ද්විපාර්ශ්වික සම්මිතික අක්ෂය මෙතන තියෙනවා. මෙයාගේ මේ අතට අක්ෂයක් තියෙයි. මේ අතට තව අක්ෂයක් තියෙයි. ඔබ රූපයක් කපලා බලන්න. ඊට පස්සේ මේකේ මේ අතට තියෙයි අක්ෂයක්. මේ අතට අක්ෂයක්
තියෙන්නේ. අක්ෂර දෙකයි මෙයාගේ මේ අතර අක්ෂරයක් තියෙන්නේ. හොඳයි දුවේ පුතේ. එහෙනම් අපි ඊගා වීඩියෝ එකෙන් දීපාංශික සම්මිතිය ඇති තල රූප පිළිබඳවත් ඒ තල රූප ඇඳීම සිදු කරන ආකාරයත් සලකා බලමු. ඔබ සැමට තෙරුවන් සරණයි.